දැන් අද අපේ ලෙසන් එක කලින් ලෙසන් එකත් එක්කම කන්ටිනියු වෙන ලෙසන් එකක්. අපි normalization වල first second normalize forms ගැන කතා කරා. කොහොමද levels දෙකකින් table එකක් normalize කරන්නේ. එතකොට first normal form එකේදී අපි remove කරේ multi values. second normal form එකේදී අපි remove කරා partial dependency. අද අපි කතා කරන්න යන්නේ third normal form. මොකද්ද මේ third normal form එකක් කියලා කියන්නේ? third normal form එකක් ගැන කතා කරනකොට අපිට බලන්න ඕන, ඒ කියන්නේ අපි highlight කරලම කතා කරන දේවල් දෙකක් තියෙනවා. form එකක් third normal වෙන්න නම් පළවෙනි rule එක තමයි it is in the second normal form. third normal කරන්න නම් අපිට ඉස්සල්ලාම second normal form එකට convert කරගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ table එක second normal තියෙන්න ඕන. second normal mean it doesn't have any partial dependencies. partial dependencies කියන જાතිය තියෙන්න බෑ. ඒක තමයි second normal වෙනවා කියලා කියන්නේ. ඒ වගේම third normal වෙන්න නම් it doesn't have when අපේ ඊගාව dependency එක transitive dependency. transitive dependency. මේකට අපි සිංහලෙන් කියනවා සංක්‍රාන්ති පරායත්තතා කියලා. ඒ කියන්නේ අපිට table එකක් third normal කරන්න නම් ඒ table එක second normal කරලා ඉන්න ඕන. last lesson එකේ විදිහට. ඒ වගේම table එකේ transitive dependencies තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕන. එහෙනම් අපි මේ normal form එකේදී ඉගෙන ගන්න යන dependency එක තමයි transitive dependency. අලුත් වචනයක්. table එකක් third normal form එකට convert වෙන්න නම් table එක second normal form එකේ තියෙන්න ඕන. which mean we can remove any partial dependency from the table. මොනවත් partial dependencies තියෙන්න බෑ. ඒක තමයි second normal form කියලා කියන්නේ. ඊළඟට තමයි අපි මේ transitive dependencies remove කරන්න ඕන. ඒ කියන්නේ second normal වුණාට පස්සේ transitive dependency remove කරාම ඒක third normal වලට automaticallyම convert වෙනවා. After removing transitive dependency it became third normal form. right අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මේ වැඩේට අපිට පොඩි example එකක් ගන්න වෙයි. දැන් අපි identify කරගන්න එපා transitive dependency කියන්නේ මොකක්ද කියලා. මම second normalize වෙච්ච table එකක් මේ වැඩේට ගන්නවා. I have three table student table and තව අපි ගමුකෝ අපි එදා හැදුව table structure එක විදිහටම මෙතනට subject table එක ගන්නවා. එතකොට student table එකට මම student ID එකයි student name එකයි එයාගේ course එකත් මෙතනට ගන්නවා. course ගත්තොත් අවුලක් නැහැ. ඔය course ගන්නවා. address එකත් ගන්නවා. important නැහැ හැම field එකක්ම. subject field එක subject table එක මම ගිය සතියේ modify කරපු විදිහට ගන්නවා. මම මතක ඇති ඔයාලට ගිය සතියේ අපි second normal කරනකොට partial dependency remove කරලා subject table එකට teacher ගෙනාවා. ඔයාලට මතක ඇති. අන්න ඒ table structure එක තමයි මම ගන්නෙ. එතකොට ඔයාලට මතක ඇති තව මම marks කියලා table එකකින් තමයි ওই teacher ගෙනාවේ. එතකොට marks table එකේ student ID එකයි
තව තිබුණේ subject ID එකයි ඊළඟට marks එයාගේ ලකුණුයි තිබුණා. මේ තමයි second normalized table එක. 1001 1002 1003 1004 there are several students. A නිමල් B නිමල් මොනවාරි නම් ටිකක් දාගන්නකො C නිමල් D නිමල් ඉන්නවා. courses ගත්තොත් අපි මේකට A නිමල් කියන එකනා වෙබ් කෝස් එකක් කරනවා වෙන්න පුළුවන්. B නිමල් ප්‍රෝග්‍රෑමින් කරනවා වෙන්න පුළුවන්. C ප්‍රෝග්‍රෑමින් කරනවා වෙන්න පුළුවන්. D වෙබ් කරනවා වෙන්න පුළුවන්. ඇඩ්‍රස් මෙයා ගම්පහ මෙයා යක්කල. Third one is in Kadawatha and fourth one also Yakkala. අපි එහෙම හිතමු. In subject table S01, S02, S03, S04 there are 4 subjects. Java, C++, PHP and Python. And teachers, Mr. Java, Mr. C++, Mr. PHP and Mr. Python. මතක ඇති අපි මේ ටික රිමූව් කරලා partial dependency එකක් රිමූව් කරලා තමයි මේ ටීචර්ව මෙතනට ගෙනාවේ marks table එකේ ඉඳලා. marks වලදී ටීචර්ව partial dependency තිබ්බනේ ටීචර්ගේ. නේද? ඔයාලට මතක ඇති. එහෙනම් මම ඊළඟට student table එකේ මේ marks table එකේ student subject දාන්නම්. S01 කියන sorry 1001 කියන student S01 කියන subject එකට ලකුණු 75ක් අරගෙන තියෙනවා. එයාම S03 කියන subject එකට ලකුණු අපි හිතමුකෝ 65ක් ගත්තා කියලා. ඊට පස්සේ 1002 කියන student S02 කියන subject එකට S02 කියන subject එකට ලකුණු 80ක් අරගෙන තියෙනවා. 1002 කියන student S04 කියන subject එකට ලකුණු 62ක් අරගෙන තියෙනවා. මම තියෙනවා. දැන් මේ තියෙන්නේ second normalized table එකක්. මේකේ කිසිම anomaly characteristic එකක් නැහැ. කිසිම ලක්ෂණයක් නැහැ මේක anomal කියන්නේ. මේකේ දෝෂ නැහැ. දැන් අපේ වැඩේට මම මේක third normal වලට ගන්නත් ඕන හින්දා මම මේකට additional field දෙකක් එකතු කරගන්නවා. එකක් තමයි exam කියලා field එකක් ගන්නවා මම මේකට. ඒ වගේම total marks කියලා field එකක් ගන්නවා. total marks. GPA කියලා ගත්තත් කමක් නැහැ මේකේ. GPA හදන්න ඕනේ නැහැ අපි නිකන් total mark එක ගමුකෝ. දැන් මේකේ මෙහෙමයි. 1001 කියන ළමයා වෙබ් කියන කෝස් එකනේ කරන්නේ. එතකොට එයාගේ එක්සෑම් එක වෙබ් එක්සෑම් එක. වෙබ් එක්සෑම් එක කරන්න ඕනේ එයා. එක පේපර් එකක් ලිව්වම එයාගේ total mark 75. again එයා වෙබ් එක්සෑම් එකේ අනික් පේපර් එකක් ලිව්වම දැන් 80 plus 60 140 total marks එනවනේ මෙතනට. මේකනේ වෙබ් කියන එක්සෑම් එකට 1001 කියන ළමයා ගත්තු ලකුණු. තව ටිකක් බැලුවොත් 1002 කියන ළමයා ප්‍රෝග්‍රෑමින් කියන එක්සෑම් එකනේ ලියන්නේ. එතකොට එයා ප්‍රෝග්‍රෑමින් වලට පළවෙනි පේපර් එකට 80යි ඊළඟට ආයේ ප්‍රෝග්‍රෑමින් එක්සෑම් එකට එයා ඉඳගත්තාම 62කුත් තව එකතු වෙනවා. එතකොට 142යි එයාගේ ලකුණ. මේක තමයි එයාගේ ෆයිනල් ස්කෝර් එක. දැන් මේ විදිහට මම මේ ටේබල් එක මොඩිෆයි කරගත්තා. ඇඩිෂනල් ෆීල්ඩ් දෙකක් ඔන්න ඉන්සර්ට් කරගෙන තියෙනවා. දැන් මම මේ ටේබල් ස්ට්‍රක්චර් එකට ඇඩිෂනල් එකතු කරලා තියෙනවා මාක්ස් කියන ටේබල් එකට අලුත් කොලම් දෙකක් නේ. මට දැන් මේකේ කේස් එක තියෙන්නේ ඇත්තටම මාක්ස් ටේබල් එකේ. මොකද මම මේ කොලම් දෙක එකතු කරන්න කලින් ඔයාට කිව්වේ මේ ටේබල් එක normalize වෙලා තිබුණේ second normal වලට. ඒ කියන්නේ මේ අලුතෙන් මම එකතු කරපු මේ කොලම් දෙක නෑ කියලා හිතන්නකෝ. මේ කොලම් දෙක දැනට නෑ.
එහෙම නැහැ කියලා අපි හිතාගෙන ඉන්නකම් ඔය තියෙන ටේබල් ස්ට්‍රක්චර් එක ඉසින් second normal form. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද අපි ගිය සතියේ කරානේ මේ ටික. second normal form කියලා අපි දන්නවා. හැබැයි මම අලුතෙන් එකතු කරාට පස්සේ මොනවා හරි කොලම් දෙකක් මාක්ස් ටේබල් එකට මෙන්න මේ මාක්ස් ටේබල් එකේ මොකක් හරි ඇනෝමලි එකක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. මේක සබ්ජෙක්ට් ටේබල් එකෙත් නැහැ, ස්ටුඩන්ට් ටේබල් එකෙත් නැහැ. මොකද්ද ගැටලුව? එක්සෑම් ගැනයි ටෝටල් මාක්ස් ගැනයි ඔයා ඩිපෙන්ඩන්සි හිතන්න දැන්. මාක්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක මොකද්ද? ඔන්න මම මාක්ස් ටේබල් එක ගත්තා. මේ මාක්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක මොකද්ද? ඇත්තටම මාක්ස් ටේබල් එකේ තියෙන්නේ කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක්. මම එහෙම කියන්නේ මාක්ස් ටේබල් එකේ ප්‍රයිමරි කී එක හදන්න ස්ටුඩන්ට් ID, සබ්ජෙක්ට් ID කියන කොලම් දෙකම ඕන වෙනවා. ඒක අපි පාර්ෂල් ඩිපෙන්ඩන්සි හොයද්දිත් දැක්කා. ඒ කොලම් දෙකම තමයි තාමත් මේ තියෙන්නේ. කලින් එක්සැම්පල් එකට වඩා ඩීටේල් සමහර විට වෙනස් වෙලා ඇති මම දැන් ගත්ත එකේ. නමුත් student ID and subject ID is known as primary key in marks table. දැන් මෙන්න මේ primary key එකත් එක්ක මේ field දෙකමනේ. මේ primary key එකත් එක්ක exam කියන field එකේ dependency එකක් තියෙනවා. ඒකයි ඔයා හොයන්න ඕන. exam primary key එකත් එක්ක dependent. ඒකනේ බලන්න ඕන. දැන් ඒකේ dependency එක හොයන්නේ කොහොමද ඔයා? බලන්න හොඳට. හොඳට බලන්න. 1001 කියන ළමයා S බිඳුවයි 1 කියන සබ්ජෙක්ට් එක හරි S බිඳුවයි 3 කියන සබ්ජෙක්ට් එක මේ දෙකම වෙබ් එක්සෑම් එකට ලියන්න ඕන නේද? 1001 කියන ළමයා වෙබ් කෝස් එකනේ කරන්නේ. ඒතකොට එයාගේ වෙබ් එක්සෑම් එකට මේ සබ්ජෙක්ට් දෙකම ලියන්න ඕන. one to many relationship එකක් එතන තියෙනවා student and subject. ඒතර එක ළමයෙක් subject ගොඩක් කරන්න ඕනේ යම්කිසි එක්සෑම් එකකදී. එහෙනම් මේ වෙබ් කියන එක්සෑම් එක වෙබ් කියන data එක මෙන්න මෙයා depend වෙනව නේද marks කියන table එකේ primary key එකත් එක්ක. එයා functional dependency නේද? total dependency නේද? example එකකට ආයෙ බලන්න. 1002 කියන ළමයා 1002 කියන student S බිඳුවයි 2 S බිඳුවයි 4 කියන subject දෙකම කරන්න ඕනේ එයාගේ programming exam එකේ. එහෙනම් මේ programming කියන වචනේ web කියන වචනේ depend වෙනව නේද both student ID and subject ID එක්ක. ඒ කියන්නේ exam කියන field එක primary key එකත් එක්ක functional dependency. primary key එකත් එක්ක full dependency. functional dependent. total marks එක එයා කාත් එක්කද depend වෙන්නේ? මේ total marks කියන කොලම් එක පළවෙනි කොලම් එක හරි. එයා කිසි ගැටලුවක් නැහැ. එයා total dependent on primary key. කිසිම කේස් එකක් නැහැ. primary key එකත් එක්ක depend එයා. functional එහෙම dependency තියෙන්න පුළුවන් table එකක. එහෙම වෙනවා හරි. හැබැයි total marks කියන එක දැන් මේ total marks කියන එක ස්ටුඩන්ට් අරගෙන තියෙන්නේ Java වලටද? ඒ කියන්නේ subject එකටද අරගෙන තියෙන්නේ ස්ටුඩන්ට් total mark? එහෙම නැත්නම් PHP වලට අරගෙන තියෙන total marks? නෑ. එයා අරගෙන තියෙන්නේ මේ total marks අරගෙන තියෙන්නේ total marks මෙතන අපිට highlight කරන්න පුළුවන් ඒවා දෙකක්ම තියෙනවානේ. මේ total marks අරගෙන තියෙන්නේ යා exam එකටනේ. web exam එකට මෙයා මෙච්චරක් අරගෙන තියෙනවා. programming exam එකට මෙච්චරක් අරගෙන තියෙනවා.
එහෙනම් මේ total mark කියන column එක මෙන්න මේ column එක depend වෙන්නේ exam කියන attribute එකත් එක්ක කියන එක ඔයාට තේරෙනවද? අපි මේ total mark කියන column එක ගත්තොත් total mark කියන column එක මේ table එකේ තියෙන හැම field එකක් එක්කම compare කරද්දී depend වෙන්නේ exam කියන column එකත් එක්ක. total marks වල dependency එක තියෙන exam එකට. ඇයි? web exam එකට ගත්ත total marks 140යි. මෙන්න මේ ළමයා කියලාත් අපිට කියන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම depend වෙන්නේ exam එකටනේ. මේ ළමයා මේ exam එකට මෙච්චර total ගත්තා. subject එකට නෙමෙයිනේ total mark depend වෙන්නේ. එතකොට මොකක් හරි attribute එකක්. දැන් ඇත්තටම මේ වගේ attribute වලට අපි කියන්නේ non prime attribute. මේකත් එහෙම එකක් තමයි. මොකක් හරි වෙලාවක non prime attribute එකක් තවත් non prime attribute එකක් එක්ක depend වෙනවා නම් දැන් අපි මෙච්චර දවසක් dependency කතා කරේ lesson වල prime attribute එක්ක depend වෙනවා primary key එක්ක composite key එක්ක depend වෙනවා කියලායි අපි කතා කරේ. හැබැයි non prime attribute එකක් එක්ක depend වෙනවා නම් like exam අන්න ඒ වගේ වෙලාවට මේ dependency එකට අපි කියන්නේ මොකක් කියලාද? transitive dependency. ඔන්න transitive dependency එක හොයාගන්න හැටි. transitive dependency එක අපි හොයාගන්නේ කොහොමද? මොකක් හරි attribute එකක් තව attribute එකක් එක්ක depend වෙන්න ඕන. ඒ attribute එක non prime එකක් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ primary key විදියට identify කරගන්න බැරි එකක් වෙන්න ඕන. එහෙම වුණොත් අපි මේක transitive dependency එකක් කියලා අඳුර ගන්නවා. අයින් කරන්නේ කොහොමද කියලා පස්සේ බලමු. ඔයා ඉස්සල්ලාම බලන්න ඕන කොහොමද transitive dependency identify කරගන්නේ. ඔන්න ඔය transitive dependency එක අයින් කරාම මේ table එක third normal වලට convert වෙනවා automatically. දැන් අපි මේ transitive dependency අයින් කරන්න ඕන. transitive dependency අයින් කරනවා නම් ඒ transitive dependency වලට related field ඔක්කොම අයින් කරන්න ඕන. දැන් අපි කලින් බැලුවා partial dependency වලට අහුවෙච්ච field එක විතරනේ අපි ගෙනිච්චේ. teacher partial වුණ හින්දා teacherව marks table එකෙන් ගෙනහිල්ලා related table එකකට දාගත්තා. හැබැයි මේකෙදි මෙන්න මේ field දෙකම මෙන්න මේ exam total marks කියන field දෙකම related with නේ ඒ දෙන්නම each other related නේ මෙන්න මේ field දෙකම අපිට මේ table එකෙන් අයින් කරන්න වෙනවා මම මේ දෙකම මේ table එකෙන් අයින් කරනවා අයින් කරලා මම අලුතෙන් table එකක් හදා ගන්නවා exam කියලා මම දානවා student id එක මේකට exam එක දානවා total marks දානවා දැන් බලන්න 1001 කියන ළමයා web කියන exam එකට total එක 140 අරගෙන තිබුණානේ ඉස්සෙල්ලා 1002 කියන ළමයා programming කියන exam එකට 142 අරගෙන තිබුණානේ දැන් total marks කියන column එක දැන් මේ exam කියන table එකේ දැන් මේකේ තව තියෙන්න පුළුවන් නේ පාතර 1003 කියලා ළමෙක් ඉන්නවා එයාත් වෙබ් කරලා ලකුණු කීයක් හරි අරගෙන තියෙනවා. ඔහොම යනවනේ මේක. මේ table එකේ අපිට ආයේ හම්බ වෙනවා primary key එකක් both student id and exam.
1001 වෙබ් වලට ගත්තු ලකුණු. දැන් ලකුණු කියන එක ආපහු ඩිපෙන්ඩන්ට් ප්‍රයිමරි කී එකත් එක්ක. දැන් ලකුණු එක full dependent on student ID and exam. එහෙනම් මේ ටේබල් එකෙන් අපි අයින් කරගත්ත කලින් ටේබල් එකේ තිබුණ transitive dependency. එහෙම වුණාම දැන් මේ හැදිච්ච අලුත් ටේබල් ස්ට්‍රක්චර් එක third normal form වල තියෙන ස්ට්‍රක්චර් එකක් කියලා කියන්න පුළුවන්. marks table එකේ තිබ්බ error එක මම කඩලා හදාගත්තා exam table එකට. ඒකේ තිබ්බ transitive dependency සයින් කරලා තමයි exam table එක හැදුවේ. දැන් මේ table structure එක is in third normal form. අපි ඊළඟට බලමු හතරවෙනියට අපි කොහොමද normalize කරන්නේ. හතරවෙනි normalization method එකට කියන්නේ fourth normal කියලා නෙමෙයි හැබැයි. හතරවෙනි normalization එකට කියන්නේ BCNF කියලා. මොකද්ද මේ BCNF කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මේ database designing වලදී අපිට හම්බ වෙන පුද්ගලයෙක් තමයි EF code කියලා කියන්නේ. CODD code. එතකොට code සහ boys කියලා දෙන්නෙක් එකතු වෙලා ඉදිරිපත් කරපු concept එකක් තමයි boys and code normal form කියලා කියන්නේ. මේක third normal form වලට පස්සේ apply කරන එක. third normal form වලට පස්සේ තමයි මේක apply කරන්නේ. එතකොට third normal form එකට පස්සේ boys code apply කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම පළවෙනි step එක විදිහට කරගන්න ඕන. it should be in the third normal form. It should be in the third normal form. පළවෙනි දේ තමයි table එක third normal කරලා තියෙන්න ඕන, which mean you have to remove any type of transitive dependencies. මොනම જાතියක transitive dependency එකක්වත් තියෙන්න බෑ. ඊළඟට මොනම dependency එකක් වුණත් අපි ගත්තොත් any dependency A and B වගේ ගත්තොත් A dependent on B වගේ ගත්තොත් මෙන්න මේ A කියන එක්කෙනා ඒ කියන්නේ depend වෙන එක්කෙනා should be a super key. එයා super key එකක් වෙන්න ඕන. අපි බලමු example එකක් එක්ක කොහොමද මෙයා super key එකක් වෙන්නේ කියලා. දැන් ටිකක් complex ඇති මෙන්න මේ කතාව. ඔක සාමාන්‍යයෙන් ඇත්තටම කියන්නේ මේ simple word කියනවා නම් අපි ඕක dependency AB A cannot be non-prime attribute if B is a prime attribute. B කියන එක්කෙනා prime attribute එකක් නම් ඒ කියන්නේ A depend වෙන්නේ B වල නෙමෙයිකදී. ඒතකොට B කියන එක්කෙනා prime attribute එකක් නම් A කියන එක්කෙනා non-prime attribute එකක් වෙන්න බෑ. ඒ කියන්නේ එයා අඩුම තරමේ super key එකකවත් ඉන්න ඕන කියන එක තමයි එතනදි කියන්නේ. ඉතින් අපි ඕක example එකකින් බලමු. එහෙම නැත්නම් ඒක හරියට තේරුම් ගන්න අමාරුයි. අපි පොඩි example table එකක් ගමු මේ වැඩේට. මම ගන්නම් අපේ student table එකම. හැබැයි මම ඒක පොඩ්ඩක් මෙහෙම වෙනස් කරගන්නවා. හිතන්න අපේ මේ ඉන්ස්ටිටියුට් එකේ සබ්ජෙක්ට් එකක් උගන්වන්න එකම සබ්ජෙක්ට් එක උගන්වන්න ප්‍රොෆෙසර්ස්ලා නැත්නම් ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. එතකොට මගේ රිලේෂනල් ටේබල් එකක් හැදෙනවා මෙහෙම. මම මේක ගන්නම්කෝ දැන් ස්ටුඩන්ට් ටේබල් එක පැත්තක තියෙනවා හරි. මට ඕනේ ස්ටුඩන්ට් ID එක විතරයි මෙතනින්. ස්ටුඩන්ට් ID එකයි සබ්ජෙක්ට් එකයි ඒ ළමයා ඉගෙන ගන්න. ඒ වගේම ටීචර්යි.
දැන් මෙන්න මේ වගේ ඇට්‍රිබියුට් එකක් මේ ඇට්‍රිබියුට්ස් තියෙන ටේබල් එකක් ගත්තොත් අපි හිතමු 1001 කියන ළමයා Java ඉගෙන ගන්නවා මිස්ටර් Javaගෙන් 1001 කියන ළමයා PHP ඉගෙන ගන්නවා මිස්ටර් PHP ගෙන් 1002 කියන ළමයා Java ඉගෙන ගන්නවා එයා Java ඉගෙන ගන්නේ මිස්ටර් Java 2 ගෙන් ඒ තව එක්කෙනෙක් ටීචර්ස්ලා දෙන්නෙක් Java උගන්වන්න ඉඳලා එහෙම ඉන්නවනේ ඕන තරම් ඉන්න පුළුවන් නේ එකම වෙලාවෙ එතකොට ළමයි ගොඩ දෙනකොට කරන්නත් පුළුවන් නේ ක්ලාස් Java classes දෙකක් එකපාර යනවා එතකොට 1002 කියන ළමයා මෙතනට මම තව දාන්නම්කෝ Python ඉගෙන ගන්නවා මිස්ටර් Python ගේ දැන් මෙන්න මේ වගේ වෙලාවක් ගන්න දැන් මේකෙදි ඩිපෙන්ඩ් වෙනවා ප්‍රයිමරි කී එක මොකද්ද මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක මේ ටේබල් එකේ ප්‍රයිමරි කී එක කොම්පොසයිට් ප්‍රයිමරි කී එක ඒක හරි දැන් මේ කොම්පොසයිට් කී එකත් එක්ක මේ ටීචර් රිලේටඩ් නේ මේ ටීචර් මෙන්න මේ ස්ටුඩන්ට් Java උගන්වනවා මේ ටීචර් මෙන්න මේ ස්ටුඩන්ට් PHP උගන්වනවා මේ ටීචර් මේ ස්ටුඩන්ට් Java උගන්වනවා එහෙමනේ යන්නේ දැන් මේ ටීචර් කියන ටේබල් එක ගත්තොත් මේ ටීචර් කියන එක්කෙනා ඩිපෙන්ඩ් වෙනවද මේ ප්‍රයිමරි කී එකට මේකේ ඩිපෙන්ඩන්සි වල පොඩි කේස් එකක් තියෙනවා දැන් ටීචර් කියන එක්කෙනා සබ්ජෙක්ට් එකේ මේ Java කියන මෙන්න මේකට ඩිපෙන්ඩ් වෙලා ඉන්න ටීචර් මෙතනදි Java වලට ඩිපෙන්ඩ් වෙලා ඉන්න ටීචර් අතර පොඩි ගැටලුවක් තියෙනව නේද නොගැලපීමක් තියෙනව නේද මේ දෙන්නගේ ඇයි එකම සබ්ජෙක්ට් එක උගන්වන්න ටීචර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවේ මේ ටීචර් කියන ෆීල්ඩ් එක අපිට සබ්ජෙක්ට් එක ඩිපෙන්ඩ් වෙනවා කියලා කියන්න පුළුවන් හැබැයි සබ්ජෙක්ට් එක අපිට ප්‍රයිම් ඇට්‍රිබියුට් එකක් විදිහට ගන්න පුළුවන් ටීචර් කියන එක ප්‍රයිම් ඇට්‍රිබියුට් එකක් විදිහට ගන්න බෑ ඇයි එකම සබ්ජෙක්ට් එකට රිලේටඩ් ටීචර්ස්ලා ගොඩක් මේකේ ඉන්නවා දැන් කන්ෆියුස් වෙනවා එහෙමනම් මෙයාට අපි කියනවා non prime attribute එකක් කියලා non prime attribute එකක් හැබැයි subject එක prime attribute එකක් boys code normal form එකේදී non prime attribute එකක් prime attribute එකක් එක්ක related නැහැ ඒක allow නැහැ BCNF වලදී එහෙනම් මේ ටීචර්ව මෙතනින් කඩලා අයින් කරන්න ඕන මෙතන අර අපි කලින් කතා කරපු partial dependency එකත් එක්ක වරද්ද ගන්න එපා. දැන් මම මේ කතා කරන කේස් එක තියෙන්නේ මේක non prime attribute එකක්. ඒ කියන්නේ teacher unique නෑ මේ වැඩේදී. එකම subject එක උගන්වන්න teachersලා ගොඩ දෙනෙක් ඉන්න හින්දා. අන්න ඒ වගේ වෙලාවක අපිට මේක non prime attribute එකක් විදිහට identify කරගෙන මේ table එකෙන් අයින් කරන්න වෙනවා. දැන් මේ table එක ගත්තාම ඇත්තටම බැලුවොත් ටීචර් සබ්ජෙක්ට් එකට ඩිපෙන්ඩ් වෙනවා වෙනුවට සබ්ජෙක්ට් එක ටීචර්ට ඩිපෙන්ඩ් වෙලා නේද මේකේ තියෙන්නේ. දැන් අපි බැලුවොත් මේකේ ඒක වෙන්නේ ඇයි? එක සබ්ජෙක්ට් එක ටීචර්ස්ලා ගොඩ දෙනෙක් උගන්වනවා නම් සබ්ජෙක්ට් එක ටීචර්ට ඩිපෙන්ඩ් වෙනවා. 1001 කියන ළමයා Java ඉගෙන ගන්න Java Mr. Java ගේ. හැබැයි 1002 Java ඉගෙන ගන්න Mr. Java 2 ගේ. දැන් ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ නිකන් ටීචර්ට වගේ කියලා අපිට හිතෙනවා. එහෙනම් ආයෙ අපි බැලුවොත් මේ ටේබල් එකේ
student ID and subject දෙකම ගත්තොත් මේ තමයි මේ ටේබල් එකේ තියෙන primary key එක. ඊළඟ එක තමයි එක ටීචර් කෙනෙක් එක සබ්ජෙක්ට් එකයි උගන්වන්නේ. හැබැයි එක සබ්ජෙක්ට් එකක් ටීචර්ස්ලා ගොඩ දෙනෙක් උගන්වනවා මේකේ විදිහට. ඉතින් ඒ කේස් එක හින්දා ඇත්තටම මේකේ වෙන්නේ subject professor කියන subject teacher කියන කොලම් දෙක අතර තමයි dependency එක තියෙන්නේ. මෙතන තමයි ඔයාලට dependency එකක් අඳුන ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ dependency එක ගැන කතා කරොත් subject එක prime attribute එකක්, professor non prime attribute එකක්. ඒතර prime attribute එකකුයි non prime attribute එකකුයි dependent වෙනවා නම් ඒක not allowed BCNF වල. දැන් මේක remove කරනවා නම් අපි මොනවද කරන්න ඕන දේවල්? අපි ඉස්සෙල්ලාම මේ table එකේ තියෙන teacher ගේ detail වෙන එකකට අයින් කරගන්න ඕන. දැන් මම මෙහෙම ගත්තොත් ඕක හොඳටම හදන්න පුළුවන්. student කියලා table එකක් මම හදා ගන්නවා. හදාගෙන මේ student table එකට මම දාගන්නවා student ID එක. මෙතන තියෙන ඒවා හැටියට අපිට student ID එක විතරයි දැනට ගන්න පුළුවන්. එතකොට 1001 1002 කියලා එතන primary key එකක් හැදෙනවා. repeat වෙන එකත් නවතිනවනේ. integrity වැඩි වෙනවා එතකොට. ඊළඟට teacher කියලා table එකක් හදනවා. එතකොට මම මේ වැඩේට teacher ID එකක් දාලා teacher uniquely identify කරගන්න. ඒ teacherලා ගොඩ දෙනෙක් ඉන්නවනේ. teacher ගේ name එක දාලා ඊට පස්සේ තමයි subject එක දාන්නේ. මම ඒකයි කිව්වේ මේකෙදි පොඩි reverse එකක් වෙනවා. මොකද්ද? subject එක depend වෙනවා teacher මත. අයි එක subject එක උගන්වන්න teachersලා ගොඩ දෙනෙක් ඉන්න හින්දා. එහෙනම් මම මේකට T1 T2 T3 කියලා teachersලා දාන්නම්. name අපේ ඉන්නවා Mr. Java. ඊට පස්සේ Mr. PHP ඉන්නවා. Mr. Java 2 කියලාත් එක්කෙනෙක් ඉන්නවානේ. Java උගන්වන teachersලා දෙන්නෙක් අපිට හම්බ වුණානේ. ඒකම Python උගන්වන එක්කෙනා ඉන්නවා Mr. Python. subject දැන් මෙතන මෙයා උගන්වන්නෙත් Java, මෙයා උගන්වන්නෙත් Java. ඒ subject දෙකම එකයි. ඒක අපිට subject table එකෙන් identify කරගන්නත් පුළුවන්. මෙතන අපි එච්චර ලොකුවට බලන්න යන්නේ නැහැ. මේක Python. දැන් අපි student table එකට teacher related කරනවා. මෙතනට මම teacher ID එක දානවා. 1001ට T.1 කියන teacher උගන්වනවා. 1002ට T.3 කියන Java එක්කෙනා තමයි උගන්වන්නේ. තව ඉතින් මේක 1001ට උගන්වන ටීචර්ස්ලා ඉන්න පුළුවන්. ඇයි PHP උගන්වනවානේ. ඒ කියන්නේ T.2 ඉන්නවා. 1002ට ආයෙ උගන්වන ටීචර් කෙනෙක් ඉන්නවා Python උගන්වන්න T04. මේ විදිහට ඒගොල්ලෝ උගන්වගෙන යයි. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම අර dependency එක මේකෙන් අයින් කරගත්තා. දැන් මේක BCNF වලින් normal වුණා කියලා අපිට කියන්න පුළුවන්. sorry BCNF වලින් normal වුණා කියලා කියන්න පුළුවන්. අඳ ගන්න මේ